උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නානිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට උතුම් ධර්ම දානය සිදු කිරීම සඳහා පින්වත් පවුලක සියලු දෙනා දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය කුසලය එස්.එච්. රොසලින් රූපවතී ආච්චිටත්, කේ උපාසක අප්පු සීයටත්, එම්.ඩී. ජේමි සිල්වා සීයටත්, කේ ජොසලින් නෝනා ආච්චිටත්, කේ විජිත මාමාටත්, එස්.එච්. ගිල්බර්ට් සිල්වා සීයා ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. සසර දුක් කෙලවර කර උතුම් නිර්වාණාභෝධිය පිණිසම හේතු වේවා. පවුලේ සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පටිච්චසමුප්පාද ධම්මේසු අඤ්ඤාණං අයං උච්චති තිබික මිච්ඡාදිට්ඨි. පටිච්චසමුප්පාද ධම්මේසු ඥානං අයං උච්චති තිවි භික්ඛවේ සම්මා දිට්ඨි තීති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ සද්ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්වතුනි, අනුග්‍රහක බවතුන් අපට ලබා දෙන මාතෘකාව පටිච්ච සමුප්පාදයේ ඇසුරින් ධර්ම දේශනාවක්. සදහැබර පින්නතුන් අපට බාර දෙන වගකීම් අතර වැඩිම වගකීමක් තමයි මේ පටිච්චසමුප්පාදය පිළිබඳවම කියන්න කියලා තියෙන්නේ. ඒ පිළිබඳ මගේ අකමැත්තක් හෝ කලකිරීමකුත් නැහැ. මොකද මේක ටිකක් තේරුම් ගන්න අපහසුයි. අහලා තේරුම් ගත්තොත් ඇහුනොත් පමණයි, නැත්නම් වෙන්නේ නැහැ කවදාවත්. ඒ වගේම මේ සම්බන්ධයෙන් මම කරන ධර්මදේශනා කටපාඩම් කරගත්ත පෙළක් එහෙම නෙවෙයි. මම නිදහසේ කතා කරන්නේ. ත්‍රිපිටකයේ කියවලා ලබාගත් දැනීම් ආශ්‍රයෙන් ඒ මොහොතේ මතක් වෙන දේවල් ආශ්‍රයෙන් කතා කරන වරුණාම පෙළක් හදාන ඇවිදින් කටපාඩමින් කියවනවා නෙවෙයි මේ. හින්දා මෑතදී මම මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරලා තිබුණත් මේ වෙනත් මගකින් ප්‍රවිෂ්ඨ වෙන්න හදන්නේ. කුමක්ද අර දහම් පාඨයේ තේරුම? පටිච්චසමුප්පාද ධර්මයන් කෙරෙහි ධම්මේසු අඥානං අවබෝධයක් නැද්ද? ඒව මිත්‍යා දෘෂ්ටියක්. පටිච්චසමුප්පාද ධම්මේසු ඥානං, පටිච්චසමුපාදයේ ධර්මයන් කෙරෙහි අවබෝධයක් තියනවද? ඒම සම්මා දිට්ඨියක්. එනම් බුදු සමයේ ආර්ය සම්මා දිට්ඨියට පැමිණීමට පටිච්චසමුප්පාදය පිළිබඳ ඥානයමත් ඇති. හොඳයි, අපි යමු පාසල් හෝ දහම් පාසල් අධ්‍යාපනයට. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං ඔස්සේ ජාති ජරා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායස සම්භවಂತಿ ඒවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. හුදු දුක් රස හට ගන්න හැටි. මේක පාඩම්, දරුවන්ටත් පාඩම්, අම්මලා උපාසක අම්මලටත් නැත්නම් බොහෝ දෙනාටත් පාඩම්. ඕකට කියනවා අනුලෝම පටිච්චසමුපාදය කියලා. දැන් අනිත් පැත්තට කියන්න දන්නවා. අවිද්‍යාවේ අත්තේ වාසේස විරාග නිරෝධෝ, අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ, ඊට පස්සේ විඥාන නාම සලයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව, ජාති ජරා මරණ නිරෝධ වෙනවා. එතකොට දුක්ඛක්ඛන්දස්ස ඉවරයි. දැන් බැලුවහම බොහෝ දෙනා අනුලෝම පටිච්චසමුපාදයක් දන්නවා, පටිලෝම පටිච්චසමුපාදයක් දන්නවා. කාගේවත් දුක ඉවරලා තියෙනවද? පටිච්චසමුප්පාද ධම්මේසු පාඩම් අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි නෙවෙයි. ඔය පාඩම්නේ තියෙන්නේ. මතක තියාගන්න. ඥානං කියන එකේ තේරුම ඒක දැක්මක්. ඇහැට පේන එකක් නෙමෙයි, අවබෝධය. එනිසා මේ පටිච්චසමුප්පාද න්‍යාය නිවන් මඟ පිළිබඳ එක දහම් පෙළක් පමණයි. තවත් ධර්ම න්‍යායවල ඕන තරම් තියෙනවා. ඒක තේරුම් ගත්ත පුද්ගලයාට
මොන මාර්ගයෙන් ගියත් මේ සම්මාදිට්ඨියට පත්වෙන පාර තමයි තථාගතයන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ. ත්‍රිපිටකයේ සඳහන් දහම් පෙළවල් ආශ්‍රයෙන් දේශකින් වහන්සේ කෙනෙකුට ඒක පෙන්වන්න පුළුවන් තේරුම් ගත්තම. තේරුම් ගත්තේ නැතුවම ඒ පේලිය පාඩම් කරගෙන කී ඉන්නත් පුළුවනි. මම හිතන්නේ මටත් ඔය පෙළ පාඩම් වෙන්න ඇත්තේ 1970 විතර. නමුත් 2005 විතර වෙනකල් පාඩම් තමයි තිබුණේ. 80 ඉඳලා 2005 දක්වා වගේ අවුරුදු 25ක් මේ පොතපත උගන්වා තිබෙන පෙළ ඔස්සේ මුලින් අගට අගින් මුලට හිතමින් පතමින් පොත් දෙපැත්තෙන් තියාගෙන කල්පනා කරමින් මේ පිළිබඳව ගවේෂණයක් කරන එක කළේ. පර්යේෂණාගාරයක් වෙනම තිබුණ නැති වුණාට ත්‍රිපිටක සූත්‍ර දේශනා කියවීමෙන් ලබාගත් දැනුම් ඒවැ යම් යම් තැන්වල තියෙන වැදගත් පද උදව් කරගෙන අප මේ පැහැදිලි කරන පටිච්චසමුප්පාද න්‍යාය මගේ මව්පියන් හෝ පැවිදි කළ ගුරුවරයා හෝ උපසම්පදා දුන් ගුරුවරයා හෝ කවුරුවත් මට කියලා දුන්න එකක් එහෙම නෙමෙයි. ඒක වැරදි නම් ඒකේ චෝදනාව තනියෙන් මම බාර ගන්නවා. ඒක හරිනම් ප්‍රායෝගිකව කාටවත් කිසිම ප්‍රශංසාවක් අපට අවශ්‍ය නැහැ. අනුගමනීය ප්‍රතිපදාවක් මේක තියෙන්නේ. නමුත් ආනන්ද හාමුදුරුවම දවසක් වදාරනවා බුදුරජාණන් වහන්සේ ස්වාමීනි මට මේ පටිච්චසමුප්පාද එච්චර ගැඹුරු විදිහට පේන්නේ නැහැ. එහෙම කියන්න එපා ගැඹුරුයි කියලා තියෙනවා. නමුත් අපේ සමාජය තුළ දහම් පාසල පිරිවෙන එහෙම නැත්නම් පාසල මේ පිළිබඳව දීලා තිබෙන විග්‍රහය තමයි අපි දන්නේ. මා දන්නවා ගැඹුරින් හදාරා බැලූ කල එය වචන 12ක් පිළිබඳ සිංහල අරුත් විග්‍රහයක් විතරයි. දෙයක් පළමුව පටිච්ච සමුප්පාද කියන එකේ තේරුම හොයාගන්න ඕන. හොයාගත්තොත් තමයි ඒක අපිට ගලප ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ පේලියට ඒක කියනවා කිව්වට හරියන්නේ නැහැ. ඒ අපි ආපු පාරේ අපි කල්පනා කරපු ආකාරය ඔය කියන්නේ. මේකට උදව් වුණ තව කාරණා ටිකක් තියෙනවා. අපිනේ මේ මව්කුසින් බිහි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන කෙනෙක් ගමනක් දකින්නේ මේ පුද්ගලයෙක්. එතකොට පුද්ගලයෙක් ඊයේත් ඉන්නවා අදත් ඉන්නවා හෙටත් ඉන්නවා අපිට පේනවනේ එහෙම. ඊයේ දවස ගත වුණා. ඒ වගේම අපි ඊයේ ඉන්න වෙලාවට හෙට එයි කියලා හිතන් හිටියට හෙට දැන් අද දවස් ඇවිත් තියෙනවා. දැන් ඉඳ ගියාම හෙටත් එනවා. ඊයේ අදයි දෙපැත්තක් තිබුණා වගේ මේක අපිට මේ පුද්ගලයෙක් නේ යනවා පේන්නේ. අපේ දැක්මට මේක ඉස්සෙල්ලා හොයාගන්න ඕන. මන්දයත් එහෙම හොයාගන්න වෙලා තිබෙන්නේ මේ අංග 12 පටිච්චසමුප්පාද දහම්පේලිය ඉගැන්වීමේදී මේක ජීවිත 3කට සම්බන්ධ කරලා උගන්වලා තියෙන නිසා. පාඩම් කරගත්තා නම් ඉගෙන ගත්තා නම් කල්පනා කරලා බලන්න. පෙර ජීවිතයේ එකතු කරගත්තා වූ කුසල අකුසල කර්ම වලට නිමිත අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ. ඒ නිසා මව කුසේ ප්‍රතිසන්දි ගැනීමට නෙමෙයි සංඛාර පත්‍ය විඥානං කියන්නේ. මේ ජීවිත කාලයම මේ අංක ටික ගණන් කරලා ඊට පස්සේ මැරෙන වෙලාවට නේද භව කියලා කතාක භවපච්චය ජාති කියන්නේ ඊළඟ ඉපදීමට නෙමෙයිද? ඊළඟ ඉපදුනහම ජරා මරණ සිදු වෙන එක නේද? එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඉස්සරලත් කෙනෙක් ඉන්න ඕනේ මෙහාට එන්නත් ලබනාත්මයට යන්නත් ඕන. දැන් ආත්මවාදී නේද මේක? ආත්ම තුනක් තියෙන්න ඕන නේද මේක ගලපන්න?
එතකොට කොහොමද මේක පටිච්ච සමුප්පාදයක් වෙන්නේ? මතක තියාගන්න ඕන කාරණාව. එනිසා අපි මේ වචනේ හොයනවා. මේ හොයනකොට අපට මේ පාලිවල වදන්වල අරුත අර පාලි දන්නේ නැති ළමා කාලේ හිටපු කාලේ නෙමෙයි එහාට ඉගෙන ගන්නකොට විවිධ සූත්‍රවල තියෙනවා හමු වෙනවා. එතකොට පටිච්ච කියන එකේ තේරුම කරුණු කීපයක් එකට හමු වෙනවා කියන එක. එකට එකතු වෙනවා කියන එක. ඒක සංයුත්ත නිකායේ සලායතන වර්ගය තුල සිය ගණනක් සූත්‍රවල චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියලා ඔන්න පටිච්ච කියන වචනේ පළවෙනින් හමු වෙනවා. දැන් අර පටිච්ච වෙනවා කියන්නේ මොකද්ද? ඇහි ප්‍රසාදය, ආලෝකයේ උදව්වෙන් ගෝචර රූපය, ඒ වගේම ඒක හඳුනන සිත පහළ වීම. මේ කරුණු තුනක්. ආලෝකයත් උදව් වෙනවා එකතු වුණාම. එතකොට මේ කරුණු එකතු වීමට තමයි පටිච්ච කියලා කියන්නේ. සෝතංච පටිච්ච, ගානංච පටිච්ච මේ විදිහට මේක මේ ඒ හේතු විතරක් නෙමෙයි ඕන තැනකදී ඒ පාළිය නම් එහෙම තමයි තියෙන්නේ. මේ දොරවල් හයට රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් දැනෙන්න එකතු වෙන්න ඕන හේතු. එකක්වත් අඩු නම් මේක වෙන්නේ නැහැ. ඇස නැත්නම් රූප තිබුණාට පෙනෙන්නේ නැහැ. ඇස තිබුණාට රූප නැත්නම් පෙනෙන්නේ නැහැ. ඒ වගේම ඇසයි රූපයි දෙකම තිබුණත් මානසිකාරය යොමුනේ නැත්නම් පෙනෙන්නේ නැහැ. අර හේතු එකතු වෙනවා. මේකටත් හේතු තව ඕන තරම් ගන්න පුළුවන්. ඒ ගන්නකොට ඊළඟට තේරෙන කාරණයක් තමයි අපි මේ ජීවිතයක් වශයෙන් දැක්කට කය වශයෙන් එක්කෙනෙක් වශයෙන් මේ ගත කරන්නේ කය සිත දෙක එකතුවක්. කය නම් දිගටම ආහාර ගන්න නිසා ඒකම අඳුන පුද්ගලයෙක් නිසා පුද්ගලයෙක් වශයෙන් ඉන්නවා පෙවුනට සිත එහෙම නෙමෙයි. සිත වෙනස් වෙනවා. සිත ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදෙමින් වෙනස් වෙනවා. ඒ පිළිබඳ තථාගත වචනේ හමු වෙනවා සංයුත්ත නිකායේ ඒක වෙන කාතේ තිබිලා. මහණෙනි මේ සිත තරම් වේගෙන් වෙනස් වෙන දෙයක් ලෝකේ ඇත්තේ නැහැ. ඒ වෙනස් වෙන ස්වභාවයට උපමාවක්වත් පනවන්න බෑ කියලා. උපමාවකුත් පෙන්වනවා තව. එකක් හටගෙන නැසෙන විට අනිකක්ම හටගනි උදේ තියෙන හිත හවසට නැහැ කියලා. දැන් උදේ එකක් නැසෙනකොට අනික හටගන්නේ නම් උදේ තියෙන හවසට නැත්නම් කයේ පුද්ගලයෙක් හිටියට සිතේ කොහෙද එතකොට මම කුසෙන් බිහි ජීවිත ආසානේ දක්වා ඉන්න පුද්ගලයෙක්. අනිකක්ම හටගනි වෙන එකක් නෙපෙන්නන්නේ. එහෙනම් කය තුල ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් වේගවත් සිතක් හටගෙන නැතෙනවා. ඒ වේගවත් හටගෙන නැතෙන සිතට නමක් ත්‍රිපිටකේ උගන්වනු ලබනවා. අන්න ඒක තේරුම් ගත්තම තමයි ඔක ආත්ම තුනකට සම්බන්ධ කරන්න බැරි බව සහ ආත්ම තුනකට තමයි මේ ජීවිතයේ ඉස්සරහට අන අතීතයට සම්බන්ධ කරන්න බැරි බව තේරෙන්නේ. දැන් අර ආරණ්‍ය වසර භික්ෂුන් වහන්සේලාගේ වර්ණය පැහැපත් ඇයි කියලා අහුවම අතීතං න අනුසෝචಂತಿ. අතීතය ගැන සිතලා දුක් වෙන්නේ නැහැ. අතීතයේ ගත වෙච්ච එකක් නේ දැන් දුක් වෙලා වැඩක් නැහැනේ. න පජප්පන්ති නාගත අනාගතේ ඇවිදින්නේ නැහැ. එතකොට එයාට තියෙන්නේ පච්චුප්පන්නං ච යෝදම්මන් තත්ත තත්ත විපස්ස. එතන විතරයි. මේ එතන කියන්නේ ජීවිතේද? අතීතය කියන්නේ ඉස්සර ජීවිතේ, අනාගතය කියන්නේ මතු ජීවිතේ. එතන කියන්නේ මේ ජීවිතේද? නැහැ. පච්චුප්පන්නං ච යෝදම්මන් කියන එකේ තේරුම ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය, දිවට රසය, කයට එතන තමයි පත්‍යයන්ගෙන් උපදින යථ ධර්මයක්. එතකොට
ඇසට රූපය හඳුනා ගැනීමේදී, කනට ශබ්දය හඳුනා ගැනීමේදී, නාසයට ගන්ධය හඳුනා ගැනීමේදී, සිතට අරමුණක් ඒමේදී එතන සිදුවෙනවා ක්‍රියාවලියක්. දැනගත්තත් නැතත්, පිළිගත්තත් නැතත්, වෙනත් ආගමයක වුණත් නැතත් ඒක සම්මත කිරීමකට අනුවගත් කල එතන කිසියම් ක්‍රියාවලියක් සිදුවෙනවා. ඒ ක්‍රියාවලිය ත්‍රිපිටකයේ නම් කරනු ලබනවා ඇසට හම්බ වෙන්නා වූ රූපය සැප දුක් උපේක්ෂා තුන වේදනාවකින් විඳිමින් රූපයක් වශයෙන් සංඥාවෙන් හඳුනමින් රූපයට තියෙන කැමැත්තට අකමැත්තට අනුව ඇලෙමින් ගැටෙමින් මේ රූප වේදනා සංඥා සංකාර හතරෙන් කරන කාර්යය වෙනස් කරන්නේ නැතුව විඥාණයෙන් දැනගනිමින් පොඩි වැඩක් කරලා නැතෙනවා. දැනගත්තත් නැතත් පිළිගත්තත් නැතත් මේ නැසීමට කියනවා ස්කන්ධ පහක ඉපදීම මැරීම. එතකොට ඉස්සර ස්කන්ධ වලින් මොකුත් ආවෙත් නැහැ. ආලංගත ස්කන්ධ වල මොකුත් යන්නෙත් නැහැ. එතනම මැරෙනවා. එතකොට කො අතීතයෙන් ඒමක් අනාගතයට යාමක් මේකනේ ඇත්ත. නමුත් මේක පිළිගන්නේ නැත නිසා අපට අපි වරද්ද ගැනීම තුළ අනාගතයෙන් අතීතයෙන් ඇවිදින් වර්තමානයේ විද අනාගතයට තැබීමක් කරමින් ඉන්නවා අපි. සසරක් අනාගත ඵල උපදින්න සසරක් වර්තමානයේ හදමින් ඉන්නවා. මොනවා තුළද හදමින් ඉන්නේ? පවේ උපාදානය තුළ, පිනේ උපාදානය තුළ, ධානයේ උපාදානය තුළ. ඕන එකක් තුළ හදන්න පුළුවන්. හොඳයි මේ පවේ උපාදානය තුළයි, පිනේ උපාදානය තුළයි, ධානයේ උපාදානය තුළයි මේ හදන එකට වෙන්න බැරිද පටිච්ච සමුප්පාද කියලා කියන්නේ. ඕක පවේ පිනේ ධාන විතරක් නෙමෙයි, තව ඇහි කනේ නාසයේ දිවේ කයෙත් හදනවා. අන්න ඒක දන්නේ නැති එකට අඥානං කියලා කියනවා, තේරෙනවට ඥානං කියලා කියනවා. අඥානං නම් නිරෝධය කරගන්න තේරෙන්නේ නැහැ. ඥානං නම් දන්නවා සතර වර්ධින හැටි. දැන් එහෙනම් පටිච්චසමුප්පාදය දැකලා නිරෝධය දකින්න පුළුවන්. දැන් ඔය ඔතන කතා කළේ පටිච්ච විතරනේ. නමුත් පටිච්ච සමුප්පන්නං කියලාම තියෙන තැනක් හම්බ වෙනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පවතින. ඒ ග්‍රන්ථයේ අග තියෙන දිග සූත්‍රයක් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා කියන්නේ. ඒකේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. කතා හයක් තියෙනවා. චක්කුණා රූපං දිස්වා uppajjati සුඛං සෝමනස්සං ඒතං සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. සෝතේන සද්දං සුත්තා uppajjati සුඛං සෝමනස්සං ඒතං සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. දැන් ගාන ජීවහා කායමනටත් හරිනේ. දැන් පටිච්ච සමුප්පන්නං කියන්නේ මොකද්ද? හොයාගෙන බලන්න. එතකොට තේරෙනවා පටිච්ච කියන්නේ හේතු කීපයක් එකතු වෙනවට සං කියනවා. uppannං කියනවා හට ගන්නවට. හේතු කීපයක් එකතු වීමෙන් හට ගැනීම. දැන් හේතුඵල ධර්මයක් කියලානේ බුදු පටිච්චසමුප්පාදය කියන එක සිංහලට හරි ගස්සන්නේ අපි. මේ ඔස්සේ තමයි මම මේක තනියෙන් කල්පනා කරන්නේ. ගවේෂණය කරන්නේ. වාසනාවකට ඔය පැවිදි වෙලා ඇවිදින කාලයක් තිබුණා සත්‍ය හොයමින් තැනකනො දැමින්. ඒ කාලේ ත්‍රිපිටක ග්‍රන්ථ පරිහරණය කරන්න ස්ථිර අවස්ථාවක් ඉන්න කැමති වුණේ නැහැ. හමු වෙන හැම දෙයක්ම ලියලා පොඩි බෑ පොතක තියා ගන්නවා. කවුරු කියලා දුන්නද මතකත් නැහැ, කොතන තියෙනවද දන්නෙත් නැහැ. ගාතාවක් පාඩම් වුණා. ඉතින් ඒ බණ දැන් පැවිදි වෙලා ධර්ම දේශනා කරන්නම ගාථා පාඩම් වෙන්න ඕනනේ. ඒ පාඩම් කරගන්නවා. ඒ ගාථාව තමයි අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංචායතින් ඵල පංචකං. එදා ඉඳලා අවුරුදු 25ක් ගියා කියන්නේ ඒක තේරෙන්න. මේ සිංහලනුත් පාඩම් කරා අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහක්, වර්තමාන හේතු පහක් ලැබුවොත් අනාගත ඵල පහක්.
ඒ අතීත වර්තමාන අනාගතයේ අතීත ඉස්සර ජීවිතේ වර්තමාන මේ ජීවිතේ අනාගත එහෙම දන්නේ නැහැ ඒ කාලේ. සිංහල පාඩම. ඔය ඉතින් ඔය 9-10 පන්ති වල ඉන්නකොට ගුරුවරුන්ට හොරෙන් ඩීමනානන්ද ලියපු මාරක කතත් පිටු 72 කියවලා පුරුදු කෙනෙක් වුණාම ඉතින් හම් වෙන ඕන එකක් කියවනවනේ. කියවීමට රුචියක් වෙලා තියෙනවා. පීරියඩ් එකක් ඇති පොතක් කියවන්න. ඒ නිසා ඉතින් ඔය ඉන්නකොට හම් වෙන හැම පොතක්ම කියවනවා. ඒ නිසා ඉතින් අර ධර්මයේ විකෘති කරපු පොත කියලා මේ විසුද්ධි මාර්ගයට නමක් ගහලා තිබුණත් ඔකත් කියවනවා. කියවනකොට තමයි හමු වෙන්නේ මේ ගාථාව ඒකේ තියෙන්නේ. ඔය වැරදි කියලා මිනිස්සු පට්ට ගහන මේකේ තමයි මේ ගාථාව තියෙන්නේ. ඔය එකතු වෙන හැටි මම කියන්නේ. දැන් ඊට පස්සේ අපි ඔය ඇස කන නාසය දිවකය වල හේතුඵල සූත්‍රවල උගන්වනවා. එතකොට හේතු කීපයක් උපදින හැටි අපිට හමු වෙනවා. ඇසට රූපයක් පේන්න මොකද වෙන්න ඕන? ඇසේ ප්‍රසාදය තියෙන්න වෙනවා. ඉදිරියෙන් රූපත් තියෙන්න ඕන. හැබැයි රෑ වුණාට බෑ ආලෝකය තියෙන්නත් ඕන. ඒ වගේම මේ රූපය පිළිබඳව මතකයක් තියෙන්නත් ඕන. අපි ඇහැ පැත්තකට හරවන මේ පැත්ත වුණාට පේන්නේ නැහැ. ඒකට ස්පර්ශ වීම වෙන්නත් ඕන චක්කු සම්පස්ස කියලා. ඒ වගේම ඒකට අදාළ තවන් යොදාගත්ත වටිනාකම සැප දුක් උපේක්ෂා වේසනා එකක් උපදින්නත් ඕන. මේ ඇස තුල හේතු කොහොමද මේකට කියන්නේ? ප්‍රසාදය, ගෝචර රූපය, ආලෝකය, මානසිකාරය, චක්කු සම්පස්සය, සැප දුක් උපේක්ෂා වේදනා, චක්කු විඥාන ඔය හේතු. එකක්වත් අඩු වුණොත් වෙන්නේ නැහැ. දැන් මේ ඔක්කොම එකතු වෙලා එකවර රූපයක් පේන එකට වෙන්න බැරිද පටිච්ච සමුප්පාන්නං කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදය. දැන් කෝ එකට ආත්ම තුනක්. ඇහැ තුල රූපය මුල් කොටගත්ත පටිච්චසමුප්පාදයක්. කන තුල ශබ්ද රූපය මුල් කොටගත්ත පටිච්චසමුප්පාදයක්. නාසය තුල ගන්ධය මුල් කොටගත්ත පටිච්චසමුප්පාදයක්. දිව තුල රසය මුල් කොටගත්ත පටිච්චසමුප්පාදයක්. කය තුල පහස මුල් කොටගත්ත පටිච්චසමුප්පාදයක්. සිත තුල පව හෝ පින හෝ ධානය තුල ගත්ත පටිච්ච. දැන් එහෙනම් පටිච්චසමුප්පාද හයක්ම පහළ වෙනවානේ. දැන් මේක ශනේකින් පටිච්ච සමුප්පාද. හේතු පටිච්ච සම්භූතං. හේතු එකතු වීමෙන් හට ගන්නවා. හේතු එකතුනේ නැත්තම් හේතු භංගා නිරුජ්ජති. ඒකෙත් ඒ අර්ථය තියෙන හොයාගන්න බලමු අපි කොහොමද හේතු භංග කරන්නේ කියලා. දැන් මෙන්න මේ විදිහට මම තේරුම් ගන්නවා මේ ආත්ම තුනක කතාවක් නෙමෙයි මේක කියන්නේ. ස්කන්ධ පහෙන් පහට මොකවත් යන්නේ නැත්නම් ආත්ම සම්බන්ධ කරන්නේ කොහොමද? බුදු සමේ ස්කන්ධ පහෙන් පහට මොකුත් යන්නේ නැහැ. නමුත් මේ අනුලෝම පටිච්චසම්පාදේ ස්කන්ධ පහ නැසෙනකොට සසරක් හදලා තමයි අවසන් වෙන්නේ. අන්නේ විදිහට ඇහැ තුල අතීතයෙන් අරන් වර්තමානයේ මුලා වී අනාගතයට තබා අවසන් වීම කියන එක සිදුවෙන බව ඔය අවුරුදු 25 තුළ එමිහින් තේරුම් ගන්නවා. ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල ඕන එකක් තුල. බලන්න හරිද කියලා. කොහොමද හොයාගන්නේ? හොයාගන්න ඉතින් ඉස්සර වෙලා තැනක් නවත්තලා හදන්න වෙනවා. නවත්තන්න බෑ මේකේ. නමුත් අපි හිතමුකෝ මේ ගිය සතියේ නැත්නම් ගිය මාසේ යම්කිසි පුද්ගලයෙක් එක්කලා අපි තරහෙන් ඉන්නවා. තරහ වුණා. බැන්න නිසා හරි පාඩුවක් කරපු නිසා හරි මොකක් හරි මේ පුද්ගලයා සම්බන්ධයෙන් ප්‍රතික්‍රියාවක් දක්වන ඕනකමක් තියන් ඉන්නවා.
අද මේ පුද්ගලයා මුණ ගැහෙනවා. දැන් අපි බලමු. චක්කුංජ පටිච්ච රූපේච උප්පද චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. ඉස්සරහින් ඉන්න පුද්ගලයා තමයි රූපේ පහළ වෙන්න අවශ්‍ය සෙවණැල්ල. ඇසේ ප්‍රසාදය තමයි අපි ළඟ තියෙන්නේ. ප්‍රසාදය ඇතුළේ තමයි අර පුද්ගලයාගේ සෙවණැල්ල වැටෙන්නේ. ඒක තමයි පටිච්ච රූපේච කියලා කියන්නේ. එතකොට ඇහි ප්‍රසාදය ගෝචර රූපය හඳුනන සිත පහළ වෙනවා ප්‍රසාදයේ තියෙන චක්කු විඥානය. ඒක තුළ තමයි මේ තින්නං සංගති පස්සෝ මේ තුනේ එකතු වීමෙන් පස්ස චෛතසිකේ පහළ වෙන්නේ. දැන් පස්ස චෛතසිකේ පහළ වුණාම අතීතයෙන් එනවා. අතීතයේ ඒ මොහොතට මතුවෙනවා. අතීතයෙන් එනවා කියන එකේ තේරුම ඉස්සරහ තිබිලා යනවා කියන එක නෙමෙයි. ඒකට මතුවෙනවා හතුරා. මට අයහපතක් කළේ. මට පාඩුවක් කළා කියන කොටස එනවා. තරහ එනවා. හොඳයි ඊයේ තරහ වුණේ නැත්නම් අද එනවද? දැන් ඒක ඊට පස්සේ දැන් මේ මොහොතේ හඳුනනවා. මේ මොහොතේ හඳුනාගෙන මේකෙන් සතර හැදෙන බවක් මේකෙන් දුකටපත් වෙන බවක් අපි දන්නේ නැහැ. අපි දිනන්න කල්පනා කරන මේ පුද්ගලයාට අයහපතක් කරලා වැඩක් කරලා. අන්න අර මගේ ජීවිතේ කාලකන්ණි කරපු මට වැඩක් කරපු මිනිස්සයා අර ඉන්නේ. මම ලේසියෙන් අරින්නේ හොඳ වැඩක් කරන්නම් කියලා තමයි පුද්ගලයා මග හැරෙනකොට අපේ සිත අවසන් වෙන්නේ. දැන් මේ සිතේ නැද්ද අතීතයෙන් එම? දැන් නැද්ද වර්තමානයේ හැඳිනීම නැද්ද? හෙටට තබපු එකක් නැද්ද? ආය වෙන මොකක්වත් ඕනේද? මෙන්න මෙහෙම ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ වර්තමාන හම්බ වෙන අරමුණ අද හමුවන එකක් නෙවෙයි. මීට පෙර හඳුනාගෙන ඒවා සම්බන්ධයෙන් ඇති කරගත්ත මනාපනාප සහිත එකක්. අර උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං කියන එකේ තේරුම මනාපනම් මනාපය උපදිනවා. අමනාපනම් අමනාපය උපදිනවා. ඒ පුද්ගලයාගේ හේතුඵල. එහෙනම් ඒකට අනුව මනාපයට අනුව සැප වේදනා අමනාපයට අනුව දුක් වේදනා. මනාපයට අනුව නම් ඇලීම අමනාපයට අනුව ගැටීම බලන්න වෙනස් වෙන හැටි. මනාපනම් ඒ පුද්ගලයාට හෙට හම්බුණත් උදව්වක් කරන්න හොඳින් කතා කරන අදහසකින් අවසන් වෙනවා. අමනාපනම් ඒ පුද්ගලයා නොදකින්න රිදවන්න අදහසකින් කල්පනා වෙනවා. ඇස තුළ පහළ වෙන්නා වූ අරමුණ තුළ ඔබට අතීත හේතුත් වර්තමාන හේතුත් දකින්න තරම් ඥානං ඕනේ. පටිච්චසමුප්පාද ධම්මේසු ඥානං මේ. මේක කන තුලත්, නාසය තුලත්, දිව තුලත්, කය තුලත්, සිත තුලත්, පව තුලත්, පින තුලත්, ලෞකික ධානය තුලත් ඔක සිද්ධ වෙනවා. දැන් අපි මේකට ගන්නවා ත්‍රිපිටකයේ පෙන්ලා තිබෙන අර පෙළ. 12 පෙළ නෙමෙයි. 12 පෙළ කටපාඩම් කරගත්ත එකක් නේ. ඒක අවිද්‍යාව පත්‍ය සංඛාර ඉස්සර ජීවිතයේ තියෙන. හින්දා ඒක කවදාවත් නැති කරන්න කාටවත් බෑ. ඒක තමයි මේ පටිච්චසම්පාදයේ දන්නේ නැති මිත්‍යා දෘෂ්ටිය ඔක්කොම ඉන්නේ. මේ හෙටටවත් ඊයටවත් යන්න බැරුව අතීත ජීවිතයට යන්නේ කොහොමද? නමුත් දැන් නම් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ වර්තමාන ස්කන්ධ පංචකේ නම් මේ වරද සිද්ධ වෙන්නේ ඒ වරද සිදු නොවෙන්නත් බැරිද මහන්සි වෙන්න අපට? දැන් මම මේක ඇස තුල හෝ කන තුල හෝ පැහැදිලි කරනවා. ඔබ අනිත් හයටම තේරුම් ගන්න උත්සාහ කරන්න. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. කනේ ප්‍රසාදය පවතිනවා. ශබ්ද රූපයක් එහි නිකුත් වෙනවා. ඒක ඇවිදින් කනේ වදිනවා ප්‍රසාදේ. එතකොට ප්‍රසාද රූපයයි ශබ්ද රූපයයි දෙක ස්පර්ශ වෙනකොට චෛතසිකය ස්පර්ශ වෙන චෛතසිකය හටගන්නේ දැන් සෝත විඥානය තුල.
අර ශබ්දය ඔබට බනින එකක් නම්. පස්සපච්චා වේදනා දුක් වේදනාවක්. ඒ ශබ්දය ඔබ අහන මිහිරි ගීතයක් නම් පස්සපච්චා වේදනා සැප වේදනාවක්. හරිද බලන්න? ස්පර්ශය ප්‍රත්‍ය වුණා විඳින්න. දුක් වේදනාවක් නම් ඔබ එක ගැටුණා. සැප වේදනාවක් නම් ඔබ එකට ඇලුණා. වේදනාව ප්‍රත්‍ය වෙනවා සැප නම් ඇලෙන්න දුක නම් ගැටෙන්න වේදනා පච්චයා තණ්හා. ශබ්ද තණ්හා. මෙතනින් එහාට තමයි මේ වැරැද්ද සිද්ධ වෙන්නේ. තණ්හා නම් ඒ ශබ්දේ මම ශබ්දයේ ශබ්දය තුල මා ඇත. ශබ්ද රූපේ. හතුරාය මිතුරාය ඇලීම ගැටීම ආදී මමත්වෙන් ගැනීම. එතකොට තණ්හා වුණාම මමත්වෙන් ගැනීම. උපාදාන කියන වචනේ දැඩිව ගැනීම. උපාදාන වුණොත් දැන් එතන පහළ වෙන්න මේ ස්කන්ධ පහ තමයි උපාදානස්කන්ධ වෙනවා. නැත්තම් භව හේවත් නැසෙනකොට අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වුණා. දැන් අපි ගන්න ඕන වර්තමානයේ මොකද්ද? අරමුණට ආසා කරලා වේදනාවට එහා යමින් වේදනාවට තණ්හා කරලා උපාදාන කරලා භව කරගත්තා. මෙන්න මේක තමයි මම හොඳ වැඩක් කරන්නම්කෝ කියන එකේ ගැඹුරු අර්ථය. ඇස තුළ මට වෙලාවක් ආවායුකෝ කියන එකේ ගැඹුරු අර්ථය ඕක තමයි. දැන් ඔබට තේරුම් ගන්න පුළුවනිද ඇසට නම් රූපේ, කනට නම් ශබ්දේ, නාසයට නම් ගන්ධය, දිවට නම් රස, කයට නම් පහස, සිතට නම් අරමුණු. ඕන එකක් තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා. ඒක රූපය හතුරා මිතුරා, ශබ්දය හතුරා මිතුරා, ගන්ධය හොඳ නරක, රසය හොඳ නරක, ස්පර්ශය ප්‍රියාප්‍රිය වශයෙන් ගැනීමේදී ඒ අරමුණ සැප දුක් උපේක්ෂා වශයෙන් විඳ ඒ සම්බන්ධයෙන් ඇලී ගැටි ඉදිරියට තබා අවසන් වෙනවා. මෙන්න මෙතනයි මේ අරමුණ හටගෙන නැතුණට අපි විසින් නැති කරගන්න මුලාව විසින් තණ්හා උපාදාන භව හේවත් වර්තමාන හේතු තැබීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ ඇහැ තුල, කන තුල, නාසය තුල මේ රූප තණ්හා උපාදාන භව, අවිද්‍යා සංඛාරා තණ්හා උපාදාන භව, කන තුල ශබ්දය නිසා තණ්හා උපාදාන භව, ඕන එකක් තණ්හා උපාදාන භව වලට තමයි අවිද්‍යා සංඛාරා කියන්නේ. දැනුයි අවිද්‍යා සංඛාරය වෙන්නේ. එයි මේක හේතුඵල වශයෙන් දකින්න විදිහක් නෙමෙයි, මමත්වෙන් ගන්නවානේ, ඇලෙනවා ගැටෙනවානේ. ඒ නිසා එහෙනම් ඇලුනොත් නැත්නම් හොඳ පැත්තකට ගත්තොත් පුණ්‍යාවි සංකාරය රැස් වෙයි, නරක පැත්තට ගත්තොත් අපුණ්‍යාවි සංකාරය රැස් වෙයි. අවිද්‍යාව පත්‍ය සංකාරානේ. කුසල කර්ම රැස් වෙනවා. දැන් එහෙනම් වර්තමානයේ ඇස කන නාසය දිව කය තුළ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට ඔය බෙදලා බලන්න දන්නේ නැති කට්ටිය අරමුණු ගැනීමේදී, හතුරු මිතුරු හරි වැරදි වශයෙන් ගැනීමේදී මොකද වෙන්නේ? ඒවා සමග ඇලී ගැටි අවසන් වුණාට අනාගත ඵලයක් උපදින්න හේතු තියලා අවසන් වුණේ. දැන් මෙන්න මේක අපි අද උණයි කියමුකෝ. මේ තණ්හා උපාදාන අවිද්‍යා සංකාර අද උණයි කියලා හිතන්න. දැන් හෙට හම්බ වෙනවා. අරක ඉවරයිනේ. ඒ මිහිරි ශබ්දයේම අමිහිරි ශබ්දයේම හෙට හම්බ වෙනවා. දැන් අද ඇති කරගත්ත දේ හෙට වෙනකොට ඊයේ. දැන් මේ චිත්තාභ්‍යන්තරයේ තිබිලා මේක එනවා. මේ තණ්හා උපාදානව අවිද්‍යා සංකාර කරගත් එක අතීතෙන් එනකොට කියනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව. වචන මාරු වුණා විතරයි. තබනකොට තණ්හා උපාදාන අවිද්‍යා සංකාර, අතීතෙන් එනකොට අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව. මෙන්න ඔබට ඇසට රූපයක් පේනකොට එන තරහ කියන එකේ අර්ථය. ඇලීම කියන එකේ අර්ථය. රසයක් හම්බ වෙනකොට ඇලීම කියන එකේ අර්ථය. නැත්නම් ගන්ධයකදී පිළිකුල කියන එකේ අර්ථය. සුවඳයි කියන එකේ අර්ථය. මින් පෙර හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් අපි ඇලිලා හෝ ගැටිලා හෝ අවසන් කරලා තිබෙනවා. ඇසේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව. කනේ ශබ්දයේදී අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව. නාසයේ ගන්ධයේදී අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව. දැන් දොරවල් 6ටම හරිද?
ඒ මොහොතේ හමු වෙනකොට අතීතයක් එනවා. තරහ එනවා කියන්නේ ලෝභය ඇති වෙනවා කියන්නේ වෛරය ඇති වෙනවා කියලා කියන්නේ තමන් හදාගත්ත එකක්. අලුතින් දැක්කම එනවද කාටවත්? දැන් තමන් දැවෙන්නේ හදාගත්ත ලෝකික කියලා තේරුම් ගන්න පුළුවන්ද? තරහ එනවා කියන්නේ තමන් තියාපු නිසානේ දෙන්නේ. දැන් ඇහේ නම් චක්කු විඤ්ඤාණ, කනේ නම් සෝත විඤ්ඤාණ, නාසයේ නම් ගාන විඤ්ඤාණ, දිවේ නම් දිවහා විඤ්ඤාණ, කය නම් කාය විඤ්ඤාණ, සිතෙන් නම් මනෝ විඤ්ඤාණ. ඕන එකක් විඤ්ඤාණ. ඒක පහළ වීමේදී ඊට අදාළ අතීතයේ එන එක අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. වර්තමාන ඵලයේ චක්කු විඤ්ඤාණ. දැන් විඤ්ඤාණයට හම්බ වෙන්නේ මොකද්ද? ඉස්සරහින් ඉන්න පුද්ගලයා. අපි ගමු තරහ පැත්තට. හතුරාගේ නාම රූපේ හතුරා කොටලාම අයකට නමක් තිබ්බේ හතුරා කරලා අපි. එයයි නාම රූපේ. මේ නාම රූපේ ඇහෙන් ගැටි සලආයතන ඔක්කොටම ගැටෙන්නේ නැහැ. මෙතන වැටෙන්නේ චක්කු ආයතනට විතරයි. ශබ්දේ නම් සෝත ආයතනයට, ගන්ධේ නම් ගහන ආයතනයට. ඕන එකක් විඥාන නාම රූප සලආයතන. සලායතනයට අර තින්නම් සංගති පස්සෝ පස්ස වෙනවා. ඇහැට පස්ස වෙනවා, කනට පස්ස වෙනවා. එකයි ගන්න ඕන සලායතන කිව්වහම ඇහැට නම් ඇහැට, කනට නම් කනට. දැන් විඳින්න ඕනේ. ගඳක්ය, සුවඳක්ය, හොඳ දෙයක්ය, නෑදෑයෙක්ය, මිත්‍රෙක්ය ආදී වශයෙන් විඳීමක් තියෙන වේදනාව. ඒ වේදනාව වරදක් නෑ. බුදුන් වහන්සේටත් ඒක පහළ වෙනවා වේදනා ස්කන්ධය. එතකොට වර්තමාන මොහොතේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ ආශ්‍රයෙන් විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා චෛතසික පහළ වෙනවා. ඇහි හෝ කනේ හෝ නාසයේ වර්තමාන ඵලය. ඒකේ එන තරහ පැත්තට අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භවකට මීට ඉස්සලා තියපු එක තියෙනවා. අතීත හේතුප්පාදෝ පංච ඉදානි ඵල පංචකම්. දැන් පෘථග්ජන පුද්ගලයාට ඔතනින් නවත්තන්න තේරෙන්නේ නැහැ. අර වේදනාවට ඇලෙනව නැත්නම් ගැටෙනවා. එතකොට කියනවා වේදනා පත්‍ය තණ්හා. තණ්හා වුණොත් මමකට ගන්නවා උපාදාන. උපාදාන භව. මෙන්න මේ තණ්හා උපාදාන භව තුනට තමයි අවිද්‍යා සංකාර කියලා කියන්නේ. දැන් වර්තමාන හේතු තැබුවා. දැන් ස්කන්ධ පංචකය තුලම අතීතේ නැද්ද? වර්තමානයේ නැද්ද? වර්තමාන හේතු නැද්ද? මෙන්න මේ වර්තමාන හේතු තබ අවසන් කිරීම පංච උපාදානස්කන්ධයයි. දැන් ස්කන්ධ පංචකයේ 15 වෙනි උපාදානස් 15 වෙනි අනුසයෙන් තේන සංකම් ගච්ඡති හේතු හටගත්තා. අපි මේ හඳුනා ගැනීමෙන් උපේක්ෂා සහගත වෙන්නේ නැතුව ඒකට ඇලිලා ගැටිලා අවසන් කිරීමේදී අනාගතයට උපදින්න හේතුවකුත් තිබ්බා. දැන් මේ අනුලෝම පටිච්ච සමුප්පාද ඇහැ තුළ ගැටීමෙන් එක්වර හටගන්න අතීත හේතු, වර්තමාන ඵල, වර්තමාන හේතු. දැන් ඉතින් ස්කන්ධ පහ නැතුණට වැඩක් නැහැ. අවිද්‍යා සංකාරයක් කරලා ඉවරයිනේ. කන තුළ, නාසය තුළ, දිව තුළ, සය තුළ මෙන්න මෙසේ අරමුණට මුලා වීමේදී අතීතෙන් ඒමයි වර්තමානයේ විඳීමයි වර්තමාන හේතු තැබීමයි කියන මේ පැරැද්ද ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, පව තුළ, පින තුළ, ධානය තුළ කරමින් ඉන්නවා පෘථග්ජන සත්වයා. එනිසා ඔහු පටිච්ච සමුප්පාදයට අහු වෙලා පටිච්ච සමුප්පාද ගැටුණ ගමන් හට ගන්නවා. දැන් ස්කන්ධ පහ නැතුණට උපාදාන වල නැතුණ නිසා සසරක් හදන්න හේතු තැවුවා. ඒ කියන්නේ කුරුල්ලා බිත්තර දැම්මා. එහෙනම් අනාගතයට පැටව හම්බ වෙනවනේ. මේ හේතු කියන එකේ තේරුම ඒකනේ. අන්න ජීවිතය අවසන් වෙනකොට මේ වගේ හේතු තබලා තියෙනවෙන් එකක් ආපුහම ඵලය හට ගන්න පුළුවනි. හුඟක් ඕන නැහැ. මෙසේ ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන් අරමුණු රසය විඳීමේදී අපි සසරට මුලා වෙනවා. සසරට බැඳෙනවා.
දැන් දැක්කද අවිද්‍යාපච්චා සංඛාරා තියෙන්නේ වර්තමාන ඇසේ කියලා. අර තණ්හා උපාදාන භව වීමටම තමයි අවිද්‍යා සංඛාරය කියලා කියන්නේ. ඔන්න උගත්කම තුළ නූගත්කල තුළ පැවිද්ද තුළ ගිහිකම තුළ රූපය තුළ සබ්දය තුළ ගන්ධය තුළ රසය තුළ පව තුළ පින තුළ ධානය තුළ බුදු දහමෙන් ගන්න ගැඹුරු න්‍යාය අනුලෝම පටිච්චසමුප්පාදය යන පැත්තට යනවා. බුදුන් වහන්සේක සොයා ගැනීම. අන්නේ තණ්හාව තමයි ඔය අපි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා ඒ තණ්හාවනේ. වේදනාවට අපි තමා මේ නන්දියක් නැත්තම් ඇලීමක් එකතු කරන්නේ. වේදනා පච්චය. ඒක හරි හෝ වැරදි හෝ හොඳ හෝ නරක වශයෙන් අල්ලා ගැනීමේදී. ඒ වේදනාවට මම කියන්නේ නැහැ. වේදනා පච්චය තණ්හාට තමයි මම කියලා කියන්නේ. ඊට පස්සේ වේදනාවත් මම කියලා පංචස්කන්ධය දිගන්නවා. නමුත් තණ්හා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, කාම තණ්හා. තණ්හා රූපී ධානයට නම් භව තණ්හා, අරූපී ධාන විභව තණ්හා. ඒ තණ්හා ඒත් උපාදාන භව තමයි. මේක රූපය තුල, ශබ්දය තුල, අරක ධාන ආරමුණ තුල. වෙනස. එනිසා බුදුන් වහන්සේ පහළ වෙන විට පටිච්චසමුප්පාදයේ අනුලෝමයේ තුල සසරට අහුවෙච්ච අය වුණාම නිරෝධය දැකපු කවුරුවත් හිටියේ නැහැ. අපාය ගියත් එහෙමයි, දිව්‍ය ලෝකේ ගියත් එහෙමයි, මනුස්ස ලෝකේ පින් කරපුවාත් එහෙමයි, රූපී අරූපී ධාන වඩලා බබලෝ ගියත් එහෙමයි. පටිච්චසමුප්පාදයේ කොටුව තුල, අනුලෝමයේ තුල. බුදුන්ගේ හොයා ගැනීම. දැන් මේ අපි කතා කරන්නේ පමාව. ඔක තමයි පමාව. අතීත හේතෝ පංච අවිද්‍යා සංකාර තණ්හා උපාදාන වර්තමාන ගැටෙනකොට අතීතෙ තිබිලා එනවා. තරහ වෙච්ච නිසා වර්තමානයේ විඥාන නාම පුරුෂ හලතට පස්ස වේදනා හට ගන්නවා දැනගන්න. වර්තමානයේ තණ්හා උපාදාන විද්‍යා සංකාරා කරනවා. අතීත හේතු පහයි වර්තමාන ඵල පහයි වර්තමාන හේතු පහයි තබමින් සත්වයා පමාද විහාරීව සසර ඇවිදින්න පාරක් හදනවා. පාපේ පැත්තට තියන්නේ පැත්තට, පින පැත්තට තියන්නේ කාමසුඛියේ පැත්තට, ධානයේ පැත්තට තියන්නේ බඹලෝ පැත්තට. මම ඒකයි කියන්නේ පාපයත් අවිද්‍යාපච්චා සංඛාරා, පිනත් අවිද්‍යාපච්චා සංඛාරා, ධානයත් අවිද්‍යාපටිච්චා සංඛාරා, තුනම අනුලෝම පටිච්චසම්පාදේ. දැන් මේ පැවැත්ම තේරෙන්න ඕනනේ. පටිච්චසම්පාදය දැකලා නිරෝධය දකින්න ඕන. අපි තාම කතා කරන්නේ පටිච්චසම්පාදය විතරයි. දැන් මේකට තමයි පමාව කියන්නේ. මේකට තමයි ආයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. පමාද විහාරී කියලා කියන්නේ. අපි එහෙනම් ස්කන්ධ පංචකයේ මමත්වයෙන් ගනිමින් ඒක තුළ අනුලෝම පටිච්චසම්පාදයට අහු වෙලා සසරක් හදමින් ඉදිරි පියවර තියෙනවා. ඒ මොහොතේ ඉදිරි ඵලයක් හටගන්න හේතු තියෙනවා. මම අර උපමාවකට ඔබ ගලපලා තියෙනවා සීරුවෙන්සට ගත්ත පුද්ගලයෙක් කකුලක් ඉස්සරහට තිබ්බහම ඉදිරි පාදේ. දැන් අනිත් එක පසු පාදේ. පසු පාදේ ඉස්සරහට ගාවට අරගෙන ඉස්සරහට තිබ්බහම පියවරක් ඉදිරියට යනවා. ඒක ඉස්සරහට ගත්තට යන්නේ ඉදිරියට තැබුවොත් තමයි යන්නේ. එහෙනම් මේ දෙපා සත්වයා ඉදිරියට පියවරක් තැබීම තුළ තමයි ලංකාව වටේ හෝ ලෝක වටේ ගිහින් එන්න පුළුවන්කමක් තියෙන්නේ. අන්නේ වගේ පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් ඉදිරියට තැබීම තුළ තමයි අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝක නිර්වාණය වෙන්නේ. ඒක තමයි සසරක් හදනවා. සසරක් තියනවා නෙමෙයි අපි හදනවා මුලා වීම තුළ. දැන් හදන තැනම අපට මිදෙන්න බැරිද බුදුහාමුදුරුවෝ බණ ටික කියලා දුන්නේ අන්න ඒකටයි. පටිච්චසමුප්පාදය දැකලා උන්වහන්සේ නිරෝධය දැකලා බුදු වුණයි කියලානේ පෙන්වන්නේ. මේ උපාදානයේ වීම තුළ අපට නිරෝධය දකින්න බෑ. අනාගත ඵල උපදින්න හේතු තියෙනවා. ඒ නිසා ආයෙ ගැටෙනකොට හට ගන්නවා. නැවත උපදිනවා. නැවත ඉපදීමේ දුක. තැබපු නිසා තමයි ඊළඟට හතුරා දකින්නකොට ආසකරණය දකින්නකොට නැවත උපදින්නේ නැපත වෙන්න තියපු නිසා. දැන් නැවත උපත නැති කරන්න ඕන නේද? නැවත උපත නැති කරන්න නැවත උපදින්න හේතු තියෙන එක නැති කරන්න ඕන කියලා තේරෙනවද? බලමු අපි දැන් භාවනාව. පටිච්චසමුප්පාදය දැකලා බුදු වුණා, නිරෝධය දැකලා බුදු වුණා. හොඳයි අපි බලමු. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල. නැත්තම් පව තුල, පින තුල, ධානය තුල.
මේ ප්‍රසාදයන්ට ගැටීමේදී තින්නම් සංග චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. සෝතංච පටිච්ච රූපේච උප්පජ්ජ සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. එතකොට ඒ තරහ එන එක අතීත හේතු අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. වර්තමානයේ විඳින එක විඥානාප සලආයතන පස්ස වේදනා. හොඳයි. මොකක්ද අරකේ පෙන්වන්නේ? සක්කාය නිරෝධගාමිනී පටිපදාය දේශනා කරමි. විවිධ සූත්‍ර දේශනාවල මේක පෙන්වනවා මෙහෙම. සංයෝජන සූත්‍රයේදී සංයෝජනයේ ආස්වාදානුපස්සිනෝ විහෙරතෝ ආදීනවානුපස්සිනෝ විහෙරතෝ ආදීනවේ බලන ආකාරය. අර අපි කතා කළේ ආස්වාදානුපස්සිනෝ විහෙරතෝ ඇලිලා පවත්තන ආකාරය. ඒ මොහොතම නොඇලෙන්න මොකද කරන්න ඕන කියලා තියෙන්නේ. එකකින් තේරුම් ගන්න සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. ඒ පස්සෝ කියනකොට අර අතීත හේතු ටික ඇවිදින් දැන් වර්තමානයේ තමයි පස්සපච්චා වේදනා. නැත්නම් විඥාන නාමරු සලආයතන පස්ස වේදනා දක්වා දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් වේදනාපච්චා තණ්හා. හැබැයි තණ්හා උපාදාන භව කියලා එපෙළ උගන්වන්නේ නැහැ. තණ්හා උපාදාන භව නම් අවිද්‍යා සංකාර. තස්සා ඒව තණ්හාය. ඇසේ නම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, නාසයේ නම් ගන්ධ තණ්හාව, පවේ නම් පාප තණ්හාව, පිනේ නම් පුණ්‍ය තණ්හාව, ධානයේ නම් ධාන තණ්හාව. ඕන කෙනෙකුට හරි. අශේෂ විරාග නිරෝධෝ. උපාදාන භවෙන්ට නොදී ඒ වේදනාවට තණ්හා කරන්නේ නැත්නම් තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. දැන් වර්තමාන මොහොතේ ස්කන්ධ පහ අතීත හේතු සහ වර්තමාන පහළ හටගත්ත වර්තමාන හේතු තමයි තණ්හා උපාදාන භව. කරන්නේ නැත්නම් ඒ තණ්හාව නැති කිරීම. මෙන්න මේක තමයි අතහැරීම. මේක තමයි යෝනිසෝ මනසිකාරය. මේක තමයි අල්ලා නොගැනීම. මේක තමයි අමඤ්ඤමානෝ ඕන පදයක්. ඔකොන්ලේ තියෙන මනුස්සයට හත් අතරම බඳින්න පුළුවන් අය තේරුම් ගත්තන් පස්සේ උමහාලු කහුඟාක් නැහැ ඕකේ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධෝ භව නිරෝධෝ නිබ්බාණං නෙවෙයිද? දැන් තණ්හා උපාදාන භව ඉස්සරලා කිව්ව වර්තමාන හේතු දැන් තණ්හා උපාදාන භව තිබ්බේ නැත්නම් අවිද්‍යා සංකාරාද විද්‍යා විමුක්තිද? අන්න අවිද්‍යාව දුරු වෙන තැන. දැන් මේක තේරුම් ගත්තන් පස්සේ මොකද වෙන්නේ? අවිද්‍යා පත්‍ය සංකාරා දැන් අතීත නෙවෙයි. තේරුම් ගත්ත පුද්ගලයාට යෝනිසෝ මනසකාරයේදී දැන් තණ්හා නැතුව උපාදාන භව නැතුව අවිද්‍යා සංකාර නැවැත්තු හැකි. එතකොට විද්‍යා විමුක්තිය. එතනම නිවන හම්බ වෙනවා. ඔය ස්කන්ධ පංචකේ නිරෝධය කියන්නේ ඔකට තමයි. අර හේතු ඉතුරු වීම නිරෝධය නෙමෙයි. ඒක තණ්හා උපාදාන භව වීම අවශේෂ නිරෝධය. තණ්හා උපාදාන භව නැතුව අවසන් වෙනකොට අතීත හේතු නිසා වර්තමාන ඵල පහක් වර්තමාන හේතු තැබුවේ නැත්නම් අනාගතයක් තියෙනවද? සසරක් හදන්නේ නේද? තේරෙනවද බුදුරජාණන් වහන්සේ සතර දුකින් අත මිදෙන්නට පටිච්චසම්පාද න්‍යාය වර්තමාන මොහොතේ උගන්වපු හැටි? නැවත නැවතත් මොහොතක් පාසාම ඔබට විද්‍යා විමුක්තිය හම්බ වෙනවා. ත්‍රිපිටකයේ සූත්‍රවල තියෙනවා ඒක විද්‍යා විමුක්ති කියලා. අර මුලාව අවිද්‍යා සංකාරා ඒක නැත්තම් විද්‍යාව සහ මිදීම සසරෙන් මිදෙනවා. දැන් සසරක් තියෙනවද? සසරක් හදනවද? පවේ මුලා වූවෝ, පිනේ මුලා වූවෝ, ධානයේ මුලා වූවෝ උපාදානකට ගැනීම තුළින් යන්න සසරක් හදනවා නේද? සසරෙන් අත මිදෙන්න මේ මොහොතේම නේද පුළුවන්කම තිබෙන්නේ? ඒ වර්තමාන ස්කන්ධ පංචකේ නේද ඔය? අතීත හේතු ඇවිදින් ඉවර වෙයි. උපන්න කුසල් දුරු කිරීම. තණ්හා උපාදාන භව කළොත් අවිද්‍යා සංකාරා තණ්හා උපාදාන කරේ නැත්නම් වර්තමාන හේතු ලැබුවේ නැහැ. උපන්න කුසල් නූපන්න කුසල් නූපදවීම. දැන් ස්කන්ධ පංචකය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම හේවත් අනාගත ඵල ඉතුරු නොකර උපාදාන නොවි අවසන් කිරීම. දැන් එතකොට
අර මේක පුංචි ගැටලුවක් තියෙන්න පුළුවන් කොහොමද මේ අතීතය ඇවිදින් ඉස් වෙන්නේ කියලා ඒකට 아무තු දැනුමක් ඕනේ. අපාය ගියේ දේවදත්තටත් කරපු පව් ආවිදින් විපාක විඳලා ඉවර වෙනවා. ඒවා ඇවිදින් ඉවර වෙන්න ආවනම් අනාගතයට තැබුවොත් හැදෙන්නේ අනාගතයට තබන්නේ නැත්නම් ආපු එක නිරෝධ වෙනවා. අතීත හේතුත් නිරෝධයි වර්තමාන පලත් නිරෝධයි වර්තමාන හේතු අපි සිහියෙන් නිරෝධ කරන්න ඕන නොකිරීමෙන්. මෙන්න මේ තණ්හා උපාදාන වීම සංස්කාරයන්ගේ නිත්සුකාත්මයයි තණ්හා උපාදාන බව නොවීම අනිදුක්ඛානාත්මයයි. දැන් කැඩෙනවා නේද මෙතනින් සසර? දැන් මෙන්න මේක තේරුණාම තමයි ස්කන්ධ පංචකයාගේ යෝචේ වස්සස්තන් ජීවේ අපස්සං උදයව්‍යං පස්සත උදයව්‍යං අවුරුදු 100ක් ජීවත් වන තරණ ස්කන්ධ පහ අනාගත හේතු තබමින් සසර හදලා. නමුත් පස්සතෝ දැක්කනම් මේ උදය මෙන්න මේ අනාගත ඵල විතර නොකර අවසන් කිරීමට තමයි වැය කියන්නේ. උදයව්‍ය ඥානය. පටිච්චසම්පද ධම්මේසු ඥානං. අයං උච්චති බෙක්කේ සම්මාදිට්ඨි. දැන් ඉතින් මොකද මේක තේරුණා නම් කරන්න වෙන්නේ? ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සසරක් නොහදා අවසන් කරන්න ඕනේ. ඉතින් හරිනේ. චක්කුණා සංවරෝ සාදු සෝතාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු මේ හැම එකෙන්ම සංවර වීම යහපත්. සංවර වුණොත් සියලු දුකින් මිදෙනවා. මේ සංවර වෙනවා කියලා කියන්නේ අනාගත ඵලයක් ඉතුරු නොකර අවසන් කිරීම නේද? අනාගත ඵලයක් උපදින්න හේතු නොතබා අවසන් කිරීම නේද? ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය භාවනාව. පටිච්චසම්පාද ධම්මේසු ඥානං. අඥානං නෙවෙයි දැන්. අයං උච්චති බික්කවේ සම්මාදිට්ඨි දැන් දැක්ම හොඳද? දැන් කාටද මේක කරන්න පුළුවන්? අපාය පුළුවන්ද? දෙවියන්ට පුළුවන්ද? බ්‍රහ්මයින්ට පුළුවන්ද? ඔය සමහරු අපාය ගිහින් දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙන් නිවන් දකින්න එහෙම උගන්වන්නේ. ඒක ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල සිදු වෙන්නේ අපි ගාව. අපාගත සත්‍යය ඉන්නේ මනෝද්වාරයක් තුල. දෙවියන් ඉන්නේ මනෝද්වාරයක් තුල. බ්‍රහ්මයින් ඉන්නේ ධානයක් තුල. ඔවුන්ට අපාගත සත්‍යය විඳවන්න ඕන නුණක් නැහැ. දෙවියෝ හිතන් ඉන්නවා පින නිවන කියලා. ඊට එහාට ඕන කමක් නැහැ ගෙවෙනකල්. බ්‍රාහ්මණ හිතා ඉන්නවා ඒක නිවන කියලා. ගෙවුනහම උලම් බහිනවා. සසරක් හදන්නෙත් අපි සසරින් මිදෙන්නත් පුළුවන් අපිට. දැන් තේරෙනවද මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා? මනුස්ස ප්‍රතිලාභය ලැබ ඔබේ ඇහැ තුල, කන තුල, නාසය තුල සසර හැදෙන හැටි ඉගෙන ගන්න පටිච්චසම්පාද න්‍යායයෙන්. දැන් එහෙනම් වර්තමාන මොහොතට අතීත හේතු පහකුත් තියෙනවා, වර්තමාන ඵල පහකුත් තියෙනවා. පෘථග්ජනයාට වර්තමාන හේතු තැබීමේ පමාවකුත් තියෙනවා. සතර හදනවා ඔහු. පටිච්චසම්පද ලියයි කියයි පාඩම් කරයි දන්නවා කියයි උගන්නයි. නමුත් වැඩේ සිද්ධ වෙනවා. අඥානං. එහෙනම් ඕක තේරුම් ගත්තේ නැති ඔක්කොටම කියනද අයං උච්චති බික්කවේ මිත්‍යාදිට්ඨි. ඔන්න ඥානය පහළ වුණා. මේ මොහොත හේතු තබා අවසන් කිරීම අවශේෂ නිරෝධය, නොතබා අවසන් කිරීම අවශේෂ නිරෝධය. එහෙනම් ඒදී තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. ඒ මොහොතේම ස්කන්ධ පහ උපාදාන නොවි නිරෝධයටපත් වෙනකොට එතන මාර්ගයේ ඒකයි ඵලය හම්බ වෙයි. මාර්ගයේ ඵල නැහැ, මාර්ගය ඉවරනකොට ඵල හම්බ වෙන්නේ. මාර්ගයේ නිරෝධය, ඵලය නිවීම. විද්‍යා විමුක්ති. දැන් ඉතින් මේක තේරුම් ගන්න පුළුවන් වෙනතුරු බණ අහන්න ඕන. මම අවුරුදු 25ක් තිස්සේ ගලපලයි මේ තේරුම් ගත්තේ කියලා. ඉතින් ඔය පොත්පත්වල ආත්ම තුනක පටිච්චසම්පාදයක් ඉගෙනුවාට, ඉස්සර ජීවිතයේ අවිද්‍යාව පත්‍ය සංඛාරය ඉගෙනුවාට මට නම් උගන්වන්න ඉන්න එපා ඒක. ඒවා කටපාඩම් කරගත්ත පේලි විතරයි. මේ පටිච්චසම්පාදයේ අංග 12 සිංහලට පරිවර්තනය කරපු කෙනා මොනම පටිච්චසම්පාදයක්වත් දැනගෙන ඉඳලා නැහැ. පාලි භාෂාව සිංහලට පරිවර්තනය කරලා විතරයි තියෙන්නේ. මේක ඇහැ තුල, කන තුල පටිච්ච සමුප්පාද ගැටීමෙන් එක්වර හට ගන්නවා. අහු නොත් සතරට බැඳෙනවා. එතනම අහු නොවි අවසන් කරන්න පුළුවන් සතිය දිනු කරපුවාම. දැන් පටිසෝතගාමී. දැන් සතර හදන නෙමෙයි, සතර නිමා කරන. ඔන්න බුදුදහමේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. බුදුහාමුදුරුවොත් පටිච්චසම්පාදය දැකලා නිරෝධය දැකලා බුදු වුණා නේද කියන්නේ. එහෙනම් උන්වහන්සේ නිරෝධය දිගටම කරගෙන යන්න ඇති. එතකොට අර අතීත හේතු ඔක්කොම නැත්නම් වර්තමාන ඵල හට ගන්නවා. වර්තමාන හේතු ලැබුවේ නැත්නම් දැන් ඉතින් අතීතයෙන් එන්නේ නැති බව තේරෙනකොට නත්ති දානි පුනබ්බව. එහෙනම් අතීතයෙන් එන එකට නැවත උපදිනවා කියන්නේ.
ඒවා උපදින්නේ නැත්නම් නැවත උපදින්නේ නැහැ. නැවත උපතක් නැහැ. තැබීමක් නැත්නම් නැවත උපතක් නැහැ. ඒ නිසා පටිච්චසමුප්පාද ධර්මයේ සුන්දරතම දහම් න්‍යායක්. කිව්වත් වගේ ගැඹුරුයි කියලා කිව්වට මට තේරෙන්නෙත් නැහැ ගැඹුරුයි කියලා. තේරුම් ගත්තෙන් පස්සේ තේරුම් ගන්න ඉස්සෙල්ලා කොච්චර ගැඹුරුද මම දන්නේ නැහැ. සමාජයට කරුණු පැහැදිලි කිරීම සඳහා අති සුන්දර දහම් න්‍යායක්. ඊට පස්සේ ඔන්න තුම්මෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. දැන් ඉතින් ඔබ මේ වර්තමාන හේතු නොතබා අවසන් කිරීමේ ආතප්ප කිච්ඡ කරන්න ඕනේ තේරුම් ගත්තාම. බණ භාවනා. එතකොට අර සූත්‍ර පිටකේ සඳහන් වල භව නිරෝධයේ මොහොතක් පහතා සිදු වෙනවා. ඒ කියන්නේ උපාදාන නොවි අවසන් වීම තමයි භව නිරෝධය කියන්නේ. එතකොට එතනම සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය සකෘදාගාමී අනාගාමී අරිහත් පිළිවෙලින් ඔබ වෙත පැමිණෙනවා ඇති. අන්තිම ගාථාව මම කියන්න කැමති මේ ගාථාවකින් මම බණ කියනවා ඉස්සරහටත්. මොකද්ද මේකේ කියන්නේ? ධම්මං විනානත්ති පිතාච මාතා තවේවතානං සරණං පතිට්ඨා තස්මාහි බෝකිච්ඡාඤ්ඤප්පහාය සුනාත ධාරේත චරාත ධම්මේ. ධම්මං කියන්නේ නිර්වාණයට. වෙන අම්මේ තාත්තෙක් නෑ ඔබට පිහිට වෙන්නට දුකින් අත මිදෙන්නට. ඒ හින්දා ධර්මයේ තේරුම් අරගෙන වැඩ කරන ගමන්ම අනිත් නිවන් ලබන්න කියලා කරන අනිකුත් වැඩ පැත්තක දාලා අම්මා තාත්තට සලකන එක ගොවිතැන් කරන එක අතහරින්න මේ පෙන්වන්නේ. මේක අසා සුනාත එතකොට ඒක අපි කියනවා සුතමේ ප්‍රඥා ධාරේත චින්තාමේ ප්‍රඥා. දැන් මොකද වෙන්නේ? දැන් ස්කන්ධ පංචකයේ උපාදාන නොවි අවසන් කරන එකේදී ධර්මය හම්බ වෙනවා. ධර්මයේ හැසිරෙනවා. තේරෙන තුරු ධර්ම ශ්‍රවණය කරලා වෙන්න ඕන කාරණේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න. ඉන්පසුව මේ වැඩේ අම්මට තාත්තට කාටවත් කරන්න බෑ. ඔබ තමයි මේ තණ්හා උපාදාන අවිද්‍යා සංකාර කරලා සතර හදාගත්තේ. දැන් ඔබම උත්සාහයෙන් මොකද කරන්න ඕනේ? ඒක නොකිරීමෙන්. නොකිරීමෙන් අවේරේනච සම්මන්ති. නොකිරීම කියන්නේ තණ්හා උපාදාන බව අවිද්‍යා සංකාර නොකිරීම. කිරීම කියන්නේ තණ්හා උපාදාන බව අවිද්‍යා සංකාර. ඒකම ආපහු කර. දැන් හරිද අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය සිදු වෙනව නේද වර්තමානයේ? ඒක වර්තමානයේ සිදුවෙන දෙයක් වර්තමානයේ වළක්වන්න පුළුවන් දෙයක් බවට පත් වුනහම ප්‍රායෝගිකයි. ඒක ඉස්සර ජීවිතේට තබන තාක් කල් එහෙ ගිහින් ඒක නැති කරන්න කවදාවත් බෑ. ලියන්න කියන්න පාඩම් කරන්න පමණයි පුළුවන්. ධම්මැස පාදාගෙන අනුගමන ප්‍රතිපදාවක් තුළින් සිත සංසුන් කරගෙන තථාගත බුදු පියාණන් වහන්සේ ලෝට හෙළි කළ වදාළා වූ ධර්මයේ සරණ අරගෙන තථාගතයන් වහන්සේගේ ධර්මයේ නිර්මලයි ප්‍රතිඵල සහිතයි කියලා ඔප්පු කරන්ට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාවේ මාතෘකාව පටිච්චසමුප්පාදයේ අතරින් ධර්ම දේශනාවක්. දායකත්වයේ දරනු ලබන්නේ මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ පවුලේ සියලු දෙනා විසිනි. අනානුග්‍රහක බවතුන්. අරමුණු අතර මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලයේ එස්.එච්. රොසලින් රූපවති ආච්චිටත් के उपासकाप्पु सीयाटත් एम.डी. जेम्स सिल्वा सीयाटත් के जुसलिन नोना आच्चिटත් के විජිත මාමාටත් එස්.එච්. ගිල්බර්ට් සිල්වා සීයා ඇතුළු පවුලේ නමින් මියගිය සියලු දෙනාටත් උපහාර පිණිස වේවා. අවශ්‍ය කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් කරගෙන ඒ ජීවිතය සුවපත් කරගනිත්වා. මතු උපදිනා ජීවිතයකදී යලිත් මිනිසත් බව ලබා ඔබ මෙන්ම මේ පටිච්චසමුප්පාදේ නිරෝධය අවබෝධ කරගෙන නිවන් මඟ හෙළි කරගන්නට මෙම ධර්ම දානයේ පුණ්‍ය කර්මයේ හේතු ආසනාව වේවා. පවුලේ සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ චිර ජීවනයේ ලැබේවා. අරුණුන් අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා ඔබටත් ධර්ම ශ්‍රවණය කළා වූ හැම දිනාටමත් මෙම අවබෝධයේ මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිස හේතු වේවා. යනින ගමන් වන් රැකියා ආදී කටයුතු අනාගත බලාපොරොත්තු සපුරා ගනිමින් රෝග පීඩා දුරු කර ගනිමින් පාප මිත්‍රාදී සේවනයන්ගෙන් වෙන් වී කල්යාණ මිත්‍ර සේවනය ලබා මේ පටිච්චසමුප්පාද ධර්මයේ පැවැත්ම ඔබට අහුවෙලා ඉන්න ආකාරයේ තේරුම් අරගෙන නිරෝධ දකින්න අවශ්‍ය නොවන මොහු කුරායමේදී ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවය සැනසීමට හිමිකම් කියන්න මෙව ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ආනිසංස සහ අවබෝධයේ හේතු ආසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ